සවස් 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය වින්ද්‍යා කල්පනී අබේසේකර. ප්‍රකාශය හිමානන්ද රාජපක්ෂ. කොවිඩ් රෝගයෙන් තොර දකුණු ආසියාවේ පළමු රට වශයෙන් ශ්‍රී ලංකාව පත් කිරීමේ වැඩපිළිවෙලක්. දීඝවාපී චෛත්‍ය ප්‍රතිසංස්කරණ කිරීමේ ව්‍යාපෘතියේ දීඝවාපී අරුණ වැඩසටහන ආරම්භේ. බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් ප්‍රභේදය මෙරට ප්‍රදේශ කිහිපයකින්. ක්‍රීඩා සෙලනිකා ශාකය ප්‍රදේශ කිහිපයකින් සොයාගැනේ. ජාතිකුරුම නිශ්චිතව හඳුනා ගැනීමට කමිටුවක්. මේ වසරේදී 6% ආසන්න ආර්ථික වර්ධනයක්. කසල මගින් විදුලිය නිපදවීමේ පළමු බලාගාරය ලබන සතියේ හැන්දලදී විවෘත කෙරේ. ගත වූ පැය 24 තුළ ලෝපුරා කොරෝනා ආසාදිතින්ගේ අඩුවීමක්. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් 9 දෙනෙක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව සියලුම රටවැසියන්ට කොවිඩ් එන්නත ලබා දී ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ කොවිඩ් රෝගයෙන් තොර පළමු රට බවට පත් කරන බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි. කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම මෙරටට PCR යන්ත්‍රයක් හා පරීක්ෂණ කට්ටල් 5000ක් ප්‍රදානය කිරීම උත්සවයට අද එක්වමින් ඔහු මේ බව පැවසිය. මෙම කාලෝචිත පරිත්‍යාගය බැසිල් රාජපක්ෂ මහතාගේ ඇගීමට ලක්විය. අදාළ PCR යන්ත්‍රය සහ පරීක්ෂණ කට්ටල වහාම භාවිතයට ගැනීම සඳහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ වෙත බහර දුන්නේය. මෙම අවස්ථාවට එක් වූ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනන්දපුල්ලේ මහත්මිය කියා සිටියේ මෙම PCR යන්ත්‍රය ප්‍රථමයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාපිත කරන අතර එමගින් එම දිස්ත්‍රික්කයේ දෛනිකව සිදු කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කළ හැකි බවයි. දීඝවාපී චෛත්‍ය ප්‍රතිසංස්කරණය සඳහා අරමුදල් රැස් කිරීමේ දීඝවාපී අරුණ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදී අද පෙරවරුවේ ආරම්භ විය. 16 ස්ථානවලින් එකක් වන දීඝවාපිය මෙරට දාගැබ් අතර විශාලත්වින් සිව්වන දාගැබ වෙයි. දීඝවාපී විහාරාධිපති පූජ්‍ය මහෝය සෝභිත ස්වාමින් වහන්සේගේ ඉල්ලීමකට අනුව චෛත්‍ය ප්‍රතිසංස්කරණ සැලසුම් කෙරිණි. මෙම ව්‍යාපෘති ඉදිරි වසර 3 තුළ අවසන් කෙරේ. මේ සඳහා රාජ්‍ය භාණ්ඩාගාරයෙන් කිසිදු මුදලක් වැය නොකිරීමද විශේෂත්වයකි. දෙස් විදෙස් අනුග්‍රාහකයින්ට ඒ සඳහා මූල්‍යමෙන්ම ශ්‍රමදායකත්වය ලබා දිය හැකිය. යලි දකිමු දීඝවාපිය නමින් මෙම වෙබ් අඩවියේ එළිදැක්වීම ජනාධිපතිතුමාටින් අද සිදු කෙරිණි. 2021 වර්ෂයේ 5.56% අතර ආර්ථික වර්ධන වේගයක් ඉලක්කයක් ඇති බවට මහ බැංකුව අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ මහ බැංකුවේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ ප්‍රමුඛ පුවතින් බලාපොරොත්තු වන්න. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. People's Home Loan වෙතින් අඩුම පොලියට නිවාස ණයක් ගන්න. බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත COVID-19 වෛරස ප්‍රභේදයක් මෙරට ප්‍රදේශ 4කදී සොයා ගැනීමට හැකි වූ බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා ශෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. ජාතික ගුවන් විදුලි කළ විමසුමකදී ඔහු මේ බව කීවේය. කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වවුනියා වැනි ප්‍රදේශවලින් මෙම වෛරස ප්‍රභේද හඳුනාගෙන තිබේ. වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේ එම වෛරස ප්‍රභේදය බෝවීමේ ඉහළ ප්‍රවණතාවක් පවතින බවට පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවයි. මේ වන විට එම වෛරස ප්‍රභේදය ලෝපුරා රටවල් 50ක පමණ ව්‍යාප්ත වී තිබේ. මෙරට බන්ධනාගාර ආශ්‍රිතව කොවිඩ් ආසාදිතින් 11 දෙනෙකු අද වාර්තා වූ බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි. ඒ අතර බන්ධනාගාර නිලධාරීහු 2 දෙනෙක්ද වෙති.
වැඩිම කොරෝනා ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ වැලිකඩ බන්ධනාගාරයෙන් වන අතර එම ආසාදිතින් ගණන 902කි. බන්ධනාගාර ආශ්‍රිතව මේ දක්වා වාර්තා වූ මුළු කොවිඩ් ආසාදිතින් ගණන 4677ක් වේ. මේ වන විට නිලධාරීන් 21 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිතේ. ප්‍රතිකාර ලබන රැඳවියන්ගේ ගණන 150කි. කොවිඩ් මරණ පිළිබඳ ගැසට් පත්‍රය සෞඛ්‍යාංශ නිර්දේශ මත ඉදිරියේදී නිකුත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කේලි රාමුක්වැල මහතා පවසයි. එම කටයුතු මේ වන විට වෛද්‍යාංශ වෙත බහර දී ඇති අතර නිර්දේශ ඉදිරියේදී දැනගත හැකි බවද ඔහු ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කුණ්ඩසාලේ කෙන්ගල්ල මහාවිද්‍යාලය අද පැවති රුක් රෝපණ වැඩසටහනකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ වෙනත් පක්ෂවල නොමැති ප්‍රජාතන්ත්‍රවාදී බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළද පවතින බවයි. පොදුජන පෙරමුණේ ඇතැම් වාමාංශික පක්ෂ මේ දිනවල පවත්වන සාකච්ඡා මගින් ඒ බව තහවුරු වන බව හෙතෙමක පැවසීය. පළාත් සභා මැතිවරණයේ කිසිදු ප්‍රමාදයකින් තොරව පැවැත්වීමට කටයුතු කරන බවද ඔහු අවධාරණය කළේය. පාර්ලිමේන්තුව තුළ පවතින නෛතික තත්ත්වයන්ට අනුව සුදුසු වේලාවට පළාත් සභා මැතිවරණය පවත්වන බව අමාත්‍ය කේලි රාමුක්වැල මහතා කීය. ගම්පහ දාරළුව දුම්රිය ස්ථාන ආසන්නයේ අධිවේගී මාර්ගයට මැදිව පවතින ක්‍රෝඩියා සෙලනිකා හෙවත් පඬුකරඳ ශාකය ඉතා හොඳින් බෝ කළ හැකි ශාකයක් බව වනජීවී වන සංරක්ෂණ අමාත්‍යාංශ ලේකම් එම්.කේ. බන්දුල හරිශ්චන්ද්‍ර මහතා පවසයි. ජාතික ගුවන්විදුලි කළ විමසුමකදී ඔහු මේ බව පැවසිය. වඳ වී යන ශාකයක් ලෙස මේ රතු දත්ත පොතට ඇතුළත් වුවද මෙය වඳ වී ගොස් නොමැති බව ඔහු පෙන්වා දෙයි. ඊයේත් අපි මේ සම්බන්ධයෙන් අපි නිරීක්ෂණ චාරිකාව යෙදුණා. අපිට ඒ ස්ථානයේ කියන්නේ දාරුළු දුම්රිය ස්ථානයේ ආශ්‍රිතවම අපි ඒ ශාකයට අමතරව සාමාන්‍ය මට්ටමේ තව ශාක දෙකකුත් ඉතා කුඩා ශාකයකුත් අපේ නිරීක්ෂණයට හසු වුණා. ඒ වගේම එතින්නම් කිලෝමීටර් 3.5ක් ඇරින් තියෙන මගලගඩු කියන ගමේ කලගඩි හෙන පාර ළඟ තියෙන දී ඇලියෝය කියන පාලමාසලත් විශාල ශාකයක් අපිට හමු වුණා. එතකොට ඒ වගේම මීගමුව කදිරාන දකුණ කදිරාන කියන ඩාමිල්ලාරි වසමේ ඉඹුලාපිටිය ඇල ආසන්නයේ ඉතා විශාලම වෘක්ෂයක් අපිට හමු වුණා. ඒ වගේම අපිට තව වෘක්ෂයක් දැක ගන්න ලැබුණා මිනුවන්ගොඩ ප්‍රදේශයේ හෙන්ඩි මහර කියන ප්‍රදේශයේ වාරික මාර්ග දෙපාර්තමේන්තුව රාජ සාක්ෂිතයක් අසල මුර්ගායක් අයින තියෙන සුවිශාල ශාකයක් තියෙනවා. විශාල මූල පද්ධතිය සහිත ඉතා මන්රම් ආකාරයෙන් වැඩි ගිය එක. ගම්පහ හෙන්ඩත්ගොඩ විද්‍ය උද්‍යානයේ දැනට විශාල ශාක 3ක් තියෙනවා. ඒ වගේම ඉතා හොඳින් පැල වූ ශාක තාම කුඩා වී තියෙන ශාක 10ක් තියෙනවා. මෙරට ජාතික උරුම නිශ්චිතව තීරණය කිරීම සඳහා හඳුනා ගැනීමට සුදුසු ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමේ අරමුණින් අමාත්‍ය මණ්ඩලය විසින් විද්වතුන් සහ ප්‍රවීණයින් 10 සමන්විත කමිටුවක් පත් කර ඇතැයි ජාතික උරුම හා ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පීය ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එස්.ටී. කොඩිකාර මහතා පවසයි. එම කමිටුව මගින් ජාතික උරුමයන්ට අදාළව ශීර්ෂ යෝජනා ඉදිරිපත් කර ඇත. ඒ යටතේ හඳුනාගෙන නිර්ණායක සඳහා මහජන අදහස් ලබා ගැනීමට බලාපොරොත්තු වෙයි. එම නිර්ණායක සියලුම ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින්ද www.lotuspond.lk සහ www.towerhall.lk යන වෙබ් අඩවිවලින්ද ලබාගත හැකිය. මේ දක්වා ඇති නිර්ණායක සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් හා යෝජනා මේ මාස 22 වෙනිදාට පෙර තැපෑලෙන් විද්‍යුත් තැපෑලෙන් හෝ ෆැක්ස් මාර්ගෙන් ජාතික උරුම ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පීය ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ වෙත යොමු කරන ලෙස ලේකම්වරයා ඉල්ලා සිටී. කසල යොදා ගනිමින් විදුලිය නිපදවීම සඳහා මෙරට ස්ථාපිත කෙරෙන පළමු බලාගාරය ලබන 17 වෙනිදා හැඳල කෙරවලපිටිය ප්‍රදේශයේදී ආරම්භ කරන බව විදුලි බල අමාත්‍ය ඩලස් අලාපෙරුම මහතා පවසයි. මෙම බලාගාරය මගින් දෛනිකව කසල ටොන් 700ක් යොදා ගනිමින් මෙගාවොට් 10ක් නිපදවීමට සැලසුම් කර තිබේ. මේ ආකාරයෙන් රැස්වන කසල විදුලි උත්පාදනය සඳහා යොදා ගැනීම පාරිසරික වශයෙන්ද වැදගත් වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඔහු ප්‍රකාශ කළේ දි รา පත්වන කසල යොදා ගනිමින් බයෝගෑස් මගින් විදුලිය නිපදවීමේ පළමු ව්‍යාපෘතිය මාතර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි. මාතර කොටවිල ප්‍රදේශයේදී වන මේ ව්‍යාපෘතිය මගින් දෛනිකව කසල ටොන් 40ක් යොදා ගනිමින් කිලෝවොට් 400ක් උත්පාදනය කිරීමට නියමිතයි. ජනතාවට අඛණ්ඩව ගුණාත්මක සහ ලාභදායී විදුලි සේවාවක් සැපයීම සඳහා ක්‍රියා කරන බවද අමාත්‍ය ඩලස් අලාපෙරුම් මහතා මෙහිදී වැඩිදුරටත් පැවසිය. දිවයිනේ සියලුම පිරිවෙන් හා බෞද්ධ ශීල මාතා අධ්‍යාපන ආයතනවල
අධ්‍යයන කටයුතු මේ මාස 15 වෙනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. කොවිඩ් වසංගත රෝග ව්‍යාප්තිය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මගින් ලබා දෙන උපදෙස් මත නීති රීති පිළිපදමින් සෞඛ්‍ය ආරක්ෂිතව පිරිවෙන් පවත්වාගෙන යාමට ක්‍රියා කළ යුතු බවද එම නිවේදනයේ දැක්වේ. බෞද්ධ හිමිකම් කොමිෂන් සභා වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අද පෙරවරුවේ බහර දුන් බව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා පවසයි. 2018 වසරේදී පොසොන් පොහෝ දින මිහින්තලා පුදබිමේදී මෙම කොමිෂන් සභාව ස්ථාපිත කෙරිණි. දෙවෙනි පුරා වසර 2කට අධික කාලයක් සාක්ෂි විමසීම සිදු කර මෙම වාර්තාව සකස් කර තිබේ. මීට සමගාමීව නූතන ගිහි බෞද්ධ ඉතිහාසය සහ බොදු සමුළු සියවස ග්‍රන්ථයද අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්වීම සිදු විය. පූජ්‍ය මාගල් කන්දේ සුදන්ත හිමියන් එහිදී කළ ඉල්ලීමකට අනුව ජාතික උරුමයන් පිළිබඳ පරිච්ඡේදයන් දමිළ අධ්‍යාපනයට යොමු කිරීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන්නේය. මෙම අවස්ථාවට බෞද්ධ හිමිකම් කොමිෂන් සභාවේ සභාපති පාලිත ප්‍රනන්දු මහතා ඇතුළු කොමිෂන් සභා සමාජිකයෝද එක්ව සිටියහ. මුර්තවෙල ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා පැය 9ක කාලයක් ප්‍රදේශ කිහිපයක ජල සැපීම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල අපවාහන මණ්ඩලය පවසයි. බැදිගම, මුල්කිරිගල, මැදමුලන, ගලහිටිය, කැප්පෙටියාව, වීරකැටිය, ඕමාර, වලස්මුල්ල නගරය හා අවට, හොරේවෙල, ඕලුවාර, හිඟුරුමුලන, මීහස්සාර, මුරුතවෙල හා ඕකේවෙල යන ප්‍රදේශවල එලෙස ජල සැපීම අත්හිටීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දෙවෙනි පුරා වෙහෙර විහාරස්ථානවල සංවිධානය කරන රතන සූත්‍ර සජ්ජායනා කිරීමේ වැඩසටහනේ 108 වැන්න නාවල විමල විහාරස්ථානයේදී අද පැවැත්වේ. ඒ පිළිබඳව අදහස් දක්වන විහාරාධිපති සල්පිටිකෝරළේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය බැරගම විමල ධම්ම ස්වාමින් වහන්සේ වර්ෂ 100කට ආසන්න තවමත් ජනාදරයටපත් ජාතික ගුවන්විදුලිය මේ දිනවල ලංකාවෙත් ලෝකෙත් පවතින COVID-19 වසංගත තත්ත්වයෙන් මිදීම සඳහා පවත්වනු ලබන ආශිර්වාද මහානුභාව සම්පන්න 108 වෙනි රතන සූත්‍ර දේශනාව නාවල විමල විහාරස්ථානයේ සිට අද දින දේශනා කරනු ලබනවා. ලංකාවාසී ජනතාවටත් ලෝකවාසී ජනතාවටත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සිත සාන්තියක් යහපතක් සැලසේවා කියලා ආශිර්වාද කරනු ලබයි. ජාති ආගම් ભેදකින් තොරව සීල රටවැසියන්ටත් ලෝකවැසියන්ටත් මේ COVID-19 ආරක්ෂාව රැකවරණය ලැබේවා කියා ශාසනාලයෙන් ඔබ සැමට ආරාධනා කරනවා. සවස 6:30 සිට ජාතික ගුවන්විදුලියේ සමග සජීවීව ඔබට සෙවණේ කිරීමේ අවස්ථාව සැලසෙනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. අනුන්ගේ ගෙදරකට කුලිය ගෙවන්න නැතුව තමන්ගේම ගෙදරකට පොලිය ගෙවන්න. People's Home Loan වෙතින් අඩුම පොලියට නිවාස ණයක් ගන්න. මුල් අවුරුදු 5 පොලිය විතරක් ගෙවන්න. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. පසුගිය දිනවල මෙරට ආර්ථික තත්ත්වය පිළිබඳව ඉංග්‍රීසි මාධ්‍යෙන් පළ වූ වාර්තාවන්හි සර්ව අසුභවාදී තත්ත්වයක් පෙන්눔 කළද එය අසත්‍ය බව මහ බැංකුව අධිපති WD ලක්ෂ්මන් මහතා පවසයි. විවිධ උපකල්පන මත පිහිටා ඇතමුන් විවිධ මත පළ කරන බව ඔහු පෙන්වා දෙයි. රජය විසින් යහපත් මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව හෙතෙම පැවසිය. මෙරට ආර්ථිකය අඩාල වන කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් නොගන්නා බව මහ බැංකුව අධිපතිවරයා අවධාරණය කළේය. අපි බලාපොරොත්තු වෙන්නේ මේ වර්ෂයේ පටන් අරගෙන අපේ වෘද්ධිය ආර්ථික වර්ධනය ඊට වඩා වේගවත් වෙයි. ඒ සඳහා සාධාරණ සාධක තිබෙනවා එහෙම හිතන්න. ඒකම අපි අනුගමනය කරනවා හිතාමතාම ස්ථාවර පොලි අනුපාතික ක්‍රමයක් පවත්වා ගන්න. ස්ථාවර විදේශීය විනිමය අනුපාතික ක්‍රමයක් ආරක්ෂා කරන්න. ඒ වායේදී අපට පහසුව ලබා දෙන ස්ථාවර උද්ධාමන තත්ත්වයක් රටේ පවතී. මේ සියල්ල එකට එකතු කරලා ගත්තා. වෛකල්පික සිනාරියෝ එක යටතේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් සර්ව අශුභවාදී කතන්දර කියන අය ඉදිරිපත් කරන අදහස් වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වන යම් තරමකට සුබදායක ආරංචියක් ඉදිරිපත් කරන්නට පුළුවන් බව. රටේ ආර්ථිකය ශක්තිමත් කර අනාගතය යහපත් කර ගැනීමට නම් යම් කැපකිරීමක් කළ යුතු බවද මහ බැංකුව අධිපතිවරයා ප්‍රකාශ කළේය. යම්කිසි දුක් විඳීමකින් තොරව
සතුටුදායක සැපදායක තත්වයකට එන්නත් බොහෝ වෙලාවට අමාරුයි. එහෙම අවස්ථා ඉඳලා හිටලා එන්න පුළුවන්. එහිදී මහජනයාගේ අවබෝධය සහ ආධාරය අවශ්‍යයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙතගෙන ආවේ සිද්ධාලේප ලක්පියාව. ශක්තිය හඬ අවධානය පිණිසයි. ආයුර්වේද ශාස්ත්‍රීය විභාග කඩිනමින් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ආයුර්වේද සංරක්ෂණ සභා බලගැන්වීමේ වැඩසටහනට එක්වෙමිනි. වසර ගණනාවක් පුරා එම විෂයට අදාළ විභාග නොපැවැත්වීම හේතුවෙන් බොහෝ පිරිසක් අසාධාරණයට ලක් වූහ. ආයුර්වේද ශාස්ත්‍රීය විභාග සඳහා අයදුම්පත් බාර ගැනීම මේ මාස 21 වෙනිදායින් අවසන් වේ. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. ගත වූ පැය 24 තුළ ලොව පුරා කොරෝනා ආසාදිතින්ගේ අඩුවීමක් දක්නට ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. කොරෝනා වෛරසින් පුද්ගලින් වැඩි වශයෙන් මිය ගිය මුල් රටවල් 12න් රෝගීන් වාර්තා වීම අඩුවීම ඊට හේතුවයි. රුසියාව හැර ඉතිරි රටවල් 11න් ගත වූ පැය 24 තුළදී කිසිදු රෝගියෙකු වාර්තා නොවීමද විශේෂත්වයකි. ඇමරිකාව, ඉන්දියාව, බ්‍රසීලය, එංගලන්තය, ප්‍රංශ ආදී රටවල කිසිදු කොවිඩ් ආසාදිතයෙකු ගත වූ පැය 24 තුළ වාර්තා වී නොමැත. රුසියාවෙන් පමණක් ආසාදිතින් 507 දෙනෙකු වාර්තා වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තුන්වන වරටත් අගුළු දැමීමට එරට රාජ්‍ය තීරණය කර තිබේ. විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ පසුගිය සතිය තුළ කොරෝනා ආසාදිතින් වැඩි වශයෙන් හමුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි. සිකුරාදා මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ වන අගුළු දැමීම එළඹෙන බදාදා දිනෙන් අවසන් වේ. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය මෙල්බර්න් නගරයේදී පැවැත්වීමට එරට රාජ්‍ය තීරණය කර තිබේ. ඇමරිකාවේ ෆයිසර් කොරෝනා එන්නත්තුගේ පළමු කොටස ජපානයට ලැබී තිබේ. නරිටා ගුවන්තොටුපළ වෙත බෙල්ජියමේ සිට පැමිණ යානයකින් එම එන්නත්තුගේ ලැබුණු බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම එන්නත් ජනතාවට ලබා දීමට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය රැස්වීමක් පැවැත්වීමට නියමිතයි. එන්නතේ සඵලතාව සහ ආරක්ෂාව සම්බන්ධයෙන් එහිදී තවදුරටත් සාකච්ඡා කෙරේ. පසුගිය වසරේ එංගලන්තයේ ආර්ථික වර්ධන වේගය පෙර වසරට වඩා දෙගුණයකින් පහත වැටී ඇති බව ආර්ථික විශේෂඥයෝ පවසති. ඒ අනුව 2020 වසරේ එංගලන්තයේ ආර්ථික වර්ධන වේගය 9.9කින් පහත වැටී ඇත. නමුත් පැන වූ සීමා ඉවත් කිරීමෙන් පසු දෙසැම්බර් මාසයේදී 1.2ක ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම් කළ බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. නිරෝගීකම උතුම්ම ලාභයයි. වසවිසෙන් තොර දේශීය ආහාර රටාව නිරෝගීභාවය රැක ගැනීමට උපකාරී වනවා. සෞභාග්‍ය දැක්ම ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් කරමින් සුවදරණී සුවචර්යාව වැඩසටහන මේ වන විට අතිසාර්ථකව ක්‍රියාත්මකයි. මේ ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා. අපි දන්නවා මේ වෙන විට රටේ බෝවන් රෝග තත්ත්වය උස්සන්න වෙලා තියෙනවා. ඒ වගේම බෝ නොවන රෝග පිළිකා, හෘදයාබාධ, කොලෙස්ටරෝල්, දියවැඩියා මේ වගේ බරපතල රෝගී තත්ත්වයන් රාශියක් තියෙනවා. ඒ නිසා මේවා සම්බන්ධයෙන් හොයාගෙන යද්දි පේනවා අපිට අපේ ජීවන රටාව, පාරිභෝජන රටාවේ තියෙන දුර්වලතා තමයි මේවට හේතු වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා අපි අපේ ජීවන රටාව වෙනස් කිරීම සඳහා වැඩපිළිවෙල දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සැලසුම් කරා යනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ලයිෆ් ස්ටයිල් එක හැදීමේ පරමාර්ථයෙන් තමයි මේ කටයුත්ත අපි සිදු කරන්නේ. රට පුරාම ආයුර්වේද රෝහල් වල අඩුපාඩු මගහරවල ඒවා නිවැරදි කිරීමේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා. මේ රටට ගෙන්නන ඖෂධ වර්ග, දේශීය ඖෂධ නිෂ්පාදන අවශ්‍ය අමුද්‍රව්‍ය අපේ රටේම නිෂ්පාදනය කියන වැඩසටහන ආරම්භ කළා තියෙනවා. පෞද්ගලික නිෂ්පාදකයෝ, ගොවි ජනතාව, විහෙර විහාරස්ථාන, දහම් පාසල් අරමුණු කරගෙන අපි මේ වැඩ කටයුතු ආරම්භ කළා තියෙන්නේ. අක්කර 150ක සම්බන්ධනය කරන් අපි කටයුතු කරමින් යනවා. මිල් දෙකෙන් මේ යාන්ත්‍රණය සකස් වෙමින් පවතිනවා. විශේෂයෙන්ම මේ පැණි දේවල් අපිට රටින් ගෙන්න ඒවා නැවතීම්
උත්සාහ වැඩ පිළිලා දැන් අපි ආරම්භ කරමින් යනවා. ඒ නිසා ඖෂධ වර්ග මෙරට තුළම නිෂ්පාදනය කිරීම අපි කරගෙන යනවා. ඒ වගේම කොරෝනා වසංගතය සම්බන්ධයෙන් දේශීය වෛද්‍ය ක්‍රමයෙන් නිෂ්පාදිත අමුද්‍රව්‍ය ඖෂධ වර්ග රාශියක් තියෙනවා. ඒ ඖෂධ වර්ග ආයුර්වේද රෝහල් වල ආයුර්වේද දෙපාර්තමේන්තුවලම ඖෂධ වර්ග ලබා දෙමින් කොරෝනා රෝගීන් සුවපත් කිරීමට අවශ්‍ය ක්‍රමවේදය සකස් කරමින් යනවා. පාරම්පරික වෛද්‍යවරුන් සහ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරුන් අගය කිරීමේ වෛද්‍ය සූරී සම්මාන ප්‍රදානය කරන්න අපේ රටේ නැති වෙලා යන පාරම්පරික වෛද්‍ය ක්‍රම, හෙළවේද ක්‍රම, ආයුර්වේද වෛද්‍ය ක්‍රම ඒකේ ගුණාංග ජනතාවට පත් කිරීම අවශ්‍යයි. ඒ නිසා ඒ සඳහා වූ වැඩපිළිවෙල අපි දැන් ආරම්භ කරලා තියෙනවා. ක්‍රීඩා පුවත් මෙවර ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ක්‍රීඩක වෙන්දේසිය ලබන 18 වෙනිදා චෙන්නයිහිදී පැවැත්වේ. මේ වෙන්දේසිය සඳහා 1100කට වැඩි ක්‍රීඩකයෝ පිරිසක් ලියාපදිංචිව සිටියහ. ඒත් අවසන් ලයිස්තුවට ඇතුල් වී ඇත්තේ ඉන් 292 දෙනෙකු පමණි. ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 31 දෙනෙකු ලියාපදිංචි වී සිටියත් අවසන් ලයිස්තුවට තෝරාගෙන ඇත්තේ 9 දෙනෙකු පමණි. කුසල් පෙරේරා, තිසර පෙරේරා, කෙවින් කොත්තිගොඩ, මහේෂ් තීක්ෂණ, විජේකාන්ත් ව්‍යස්කාන්ත්, වනිදු හසුරංග, ඉසුරුදාන, දුෂ්මන්ත චමීර සහ දශුන් ශානක එම ක්‍රීඩකයෝ වෙති. විජේකාන්ත් ඉකුද්දා පැවති LPL තරඟාවලියේදී යාපනයේ කණ්ඩායම නියෝජනය කළේය. එමෙන්ම මහේෂ් තීක්ෂණ අබුඩාබිහි T10 තරඟාවලියේ අවසන් මහා තරඟයේ වීරයාද විය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ශ්‍රී ලංකා ඇසුරුම් කරන ආයතනය සංවිධානය කළ පැක් 2021 ප්‍රදර්ශනය අද ආරම්භ විය. ලබන 14 වෙනිදා දක්වා පෙරවරු 10 සිට රාත්‍රී 8 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. මෙවරහි තේමාව වන්නේ ශ්‍රී ලාංකික වන්න, ශ්‍රී ලාංකික දේ මිලදී ගන්න යන්නයි. මෙරට ඇසුරුම් කරන කර්මාන්තයේ සැලකිය යුතු දියුණුවක් අත් කරගෙන ඇති බව ඊට එක්වෙමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසිය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පරිසර හිතකාමී ඇසුරුම් කරන ක්‍රමෝපායන් වෙත යොමු වීමේ අවශ්‍යතාව පවතින බවයි. අපේ ඇසුරුම් කර්මාන්තයේ නියැලී සිටින්නන් ලෝකේ දියුණු තාක්ෂණයේ සඳහා යොදා ගනු ලබනවා. ඒ හැකියාව වුන් අත්පත් කරගෙන තිබෙනවා. ඒ වගේම ඒ සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ හැටියට අපට දී හැකි සෑම සහයෝගයක් වුන් වෙත ලබා දෙනවා. තා දීර්ඝ කාලයක් තිස්සේ අකර්මණ්‍ය වෙලා තිබුණු මේ ඇසුරුම් කරන කර්මාන්තයට අදාළ උපදේශන කමිටු පිහිටුවීම පසුගියදා අපි ආරම්භ කළා. මේ කර්මාන්තයට පමණක් නෙවෙයි තවත් අංශ ගණනාවක. ඒ නිසා එමගින් අපි බලාපොරොත්තු වෙන්නේ ඇසුරුම් කරන්නේ යෙදී සිටින්නන් මගින්ම ඒ කර්මාන්තයේ දියුණු කිරීම සඳහා උපාය මාර්ගික සැලැස්මක් සකස් කරගෙන ඒ සඳහා අවශ්‍ය කරන රාජ්‍ය අනුග්‍රහය අපේ පැත්තෙන් ලබා දීම. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ලොකු සර් පුතාගේ වැඩේ කරගත්තද? පුතාට හොඳම ලැප්ටොප් එකක් අරන් දුන්නා. ක්‍රෙඩිට් කාඩ් එකට ලොකු වටමක් තිබ්බනේ. ලොකු සර් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවද? ජීවිතේ ප්‍රයෝජනවත් දේවල් කරන්න LOLC ක්‍රෙඩිට් කාඩ් එක ලැබෙන්නේ ලොකු හයියක්නේ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. යාපනයේ කරවෙඩ්ඩි තල් පොල් සම්පත් සංවර්ධන සමුපකාර සමිතියට රුපියල් මිලියන 6.2ක් වටිනා නවීන උපකරණ ලබා දුන් බව තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති කෘෂාන්ත පතිරාජ මහතා පවසයි. මෙම උපකරණ භාවිතෙන් යාපනයේ දිස්ත්‍රික්කයේ තල් පැණි කිලෝග්‍රෑම් 3000ක් මාසිකව නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව. දෙවෙනි බොහෝ ප්‍රදේශවල බැසිර් වහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. කොවිඩ් රෝගයෙන් තොර දකුණු ආසියාවේ පළමු රට වශයෙන් ශ්‍රී ලංකාව පත් කිරීමේ වැඩපිළිවෙලක්. දීඝවාපී චෛත්‍ය ප්‍රතිසංස්කරණ කිරීමේ දීඝවාපී අරුණ වැඩසටහන ආරම්භේ. බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් ප්‍රභේදය මෙරට ප්‍රදේශ කිහිපයකින්. ක්‍රීඩා සෙලනිකා ශාකය ප්‍රදේශ කිහිපයකින් සොයාගැනේ. ජාතිකුරුම නිශ්චිතව හඳුනා ගැනීමට කමිටුවක්. මේ වසරේදී 6% ආසන්න ආර්ථික වර්ධනයක්. කසල මගින් විදුලි නිපදවීමේ පළමු බලාගාරය ලබන සතියේ හැඳලදී විවෘත කෙරේ. ගත වූ පැය 24 තුළ ලෝපුරා කොරෝනා ආසාදිතින්ගේ අඩුවීමක්. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් ක්‍රීඩක වෙන්දේ සිට ශ්‍රී ලංකාවෙන් 9 දෙනෙක්. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය තුළ සියලු ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයන් SLBC News YouTube channel ඔස්සේ සහ SLBC News වෙබ් අඩවිය ඔස්සේද නැවතත් ඔබට සවන් දිය හැකියි. මෙලඟ ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න. සන්ධ්‍යා ප්‍රවෘත්ති මෙන් සමාප්තයි.